සුබ දවසක් හැමෝටම easy way to English YouTube channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරගෙන ආවේ 8 parts of speech සම්බන්ධයෙන්. මම introduction video එකක් අරගෙන ආවා. ඊට පස්සේ 8 parts of speech වල first part එක විදිහට මම nouns සම්බන්ධයෙන් කතා කරා. types of nouns නාම පදවල ආකාර, ඒ වගේම නාම පදවල ඒකවචන සහ බහුවචන ස්වරූප හැදෙන හැටි සම්බන්ධයෙන් මම ඔයාලත් එක්ක කතා කළා. ඉතින් අද මම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ 8 parts of speech වල second part එක විදිහට verbs සම්බන්ධයෙන් කතා කරන්න. අපි බලමු අද lesson එක. හොඳයි, verbs ගත්තාම ඔයාලා ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කොටස් කීපයක් තියෙනවා. ඒවා තමයි types of verbs නොහොත් ක්‍රියාපදවල ආකාර. ඒ වගේම ක්‍රියාපදවල ඒකවචන සහ බහුවචන ස්වරූප හැදෙන හැටි. ඒ වගේම තමයි තව තියෙනවා regular verbs and irregular verbs කියලා ක්‍රමික සහ අක්‍රමික ක්‍රියාපද කියලා ඒව සම්බන්ධයෙන් ඔයාලා දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ types of verbs නොහොත් ක්‍රියාපදවල ආකාර සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන කලින් අපි බලමු මොනවද මේ verbs කියන්නේ කියන එක සරලව. What are the verbs? ක්‍රියාපද කියලා කියන්නේ මොනවද? A verb tells a noun's action or state of being. අපිට සරලව ක්‍රියාපද කියලා ගන්න පුළුවන් අපි පුද්ගලයන් විසින් කරන දේවල්, ඒ වගේම සිදුවන දේවල්, එහෙමත් නැත්නම් යම්කිසි තත්වයකට පත්වීම. state of being කියලා කියන්නේ යම්කිසි තත්වයකට පත්වීමක්. ක්‍රියා විස්තර කරන පද අපිට ක්‍රියාපද කියලා සලකන්න පුළුවන්. මෙතන උදාහරණ බලන්න actions විදිහට ගන්න පුළුවන් අපිට go, sing, dance, eat, play, come ඒ වගේ පද. ඒ වගේම state of being විදිහට ගන්න පුළුවන් මේ is, are, was, were, will be කියන පද. එතකොට මේ සාමාන්‍යයෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ භාෂාව භාවිත කරද්දී. අද මම ප්‍රධාන වශයෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ types of verbs නොහොත් ක්‍රියාපදවල ආකාර සම්බන්ධයෙන්. අපි ඉංග්‍රීසි භාෂාව ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේ ක්‍රියාපද භාවිතයේ පහසුව සඳහා ක්‍රියාපදවල ආකාර ප්‍රධාන කොටස් පහක් යටතේ වර්ග කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රධාන වර්ග පහ මොනවද කියන එක සහ එකින් එක වෙනම විස්තරාත්මකව කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ ක්‍රියාපදවල ආකාර සම්බන්ධයෙන්. Verbs can be categorized into 5 types according to their use in English language. අපි මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ ඒක භාවිතය අනුව ප්‍රධාන ආකාර පහක් යටතේ වර්ග කරලා කතා කරන්න පුළුවන්. ඒව තමයි ඒ ආකාර තමයි පළවෙනි ආකාරය present plural form එක. ඒ උදාහරණයක් විදිහට මම eat කියන ක්‍රියාපදය අරන් තියෙනවා මෙතන. eat කියන එකට present plural form එක කියන්නේ වර්තමාන කාල බහුවචන ස්වරූපය. eat කියන විදිහටමයි. ඒකට s es is යන අකුරු කිසිවක් ඇඩ් වෙලා නැහැ. eat කියන විදිහෙන් මේ first form එක නැත්තම් base form එක ගත්තාම මේක ඉංග්‍රීසි භාෂාවේ present plural නැත්තම් වර්තමාන කාල බහුවචන ස්වරූපය කියන සලකන්න පුළුවන්. ඊළඟට දෙවන ආකාරය ගත්තාම eat එකට s එකක් එකතුලා තියෙනවා eats වෙලා තියෙනවා. එතකොට මේ ආකාරය අපි present singular නොහොත් වර්තමාන කාලයේ ඒකවචනය කියලා සලකනවා. ඒ කියන්නේ ක්‍රියාපදයට s es යන අකුරු එකතු වෙලා තියෙනවා නම් ඒ ආකාරය present singular කියලා සලකන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ආකාරය ගත්තාම ඒ කියන්නේ ක්‍රියාපදයට ing එකතු වෙන ආකාරය නොහොත් present participle form එක. මේකේදී වෙලා තියෙන ක්‍රියාපදයකට ing කියන අකුරු තුන එකතු වීම තමයි වෙලා තියෙන්නේ. ඊළඟට හතරවෙනි ආකාරය ගත්තාම past form. ඒ කියන්නේ අතීත කාල ස්වරූපය. අපි අතීත කාල වාක්‍ය ලියනකොට යොදා ගන්න මේ ආකාරය. මේක සම්පූර්ණයෙන් වෙනස්. ඒ කියන්නේ මේකට මුකුත් අකුරු එකතු වීමක් වෙලා නැහැ. eat එකේ ගත්තාම past form එක ate කියලා සලකන්න පුළුවන්. ඒක ක්‍රියාපදය අනුව ඒකට සුවිශේෂණ වචන තියෙනවා. ඊළඟට පස්වන ආකාරය eaten. මේ ක්‍රියාපදයේ eat එකේ eaten පස්වන form එක අපිට කියනවා past participle form කියලා කියනවා පස්වන ආකාරයට. අපි
මේ සම්බන්ධයෙන් එකින් එක වෙන වෙනම විස්තර කතා කරමු. අපි දැන් කතා කරමු ක්‍රියාපදවල ආකාරවල පළවෙනි ආකාරයේ භාවිතය සම්බන්ධයෙන්. එතකොට මේ පළවෙනි ආකාරයේ විදිහට present plural form ගන්න පුළුවන්. මේක base form කියලා කියනවා වර්තමාන කාල බහුවචන ආකාරය. මේක භාවිතා වන අවස්ථා කිහිපයක් තියෙනවා. අපි දැන් කතා කරමු මේ අවස්ථා සම්බන්ධයෙන්. This form is commonly used for present tense sentences with plural subjects. ඒ කියන්නේ මේ ආකාරය බහුවචන කර්තෘන් සහිත වර්තමාන කාල වාක්‍ය සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණ විදිහට they play cricket now. We study hard. People walk here and there. ඒකට මේ examples ගත්තාම මේකේ they, we, people කියන නාමපද ගත්තාම ඒවා බහුවචන නාමපද වෙනවා. නැත්නම් plural subjects කියලා කියන්න පුළුවන්. එතකොට මේවා ක්‍රියාපද විදිහට බහුවචන නාමපද නැහොත් plural subjects නිසා මේවා ක්‍රියාපදයේ විදිහට බහුවචන ස්වරූපය කියන්නේ මේ ක්‍රියාපදවල මූලික ස්වරූපය ඒ ආකාරයෙන්ම යොදා ගන්න පුළුවන්. play, study, walk මේ ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු ඊළඟ භාවිතය සම්බන්ධයෙන්. Only present plural form is used with do, does and did. ඒ කියන්නේ වර්තමාන කාල මේ බහුවචන ස්වරූපේනොත් base form එක පමණක් භාවිතා කරනවා මේ do, does සහ did කියන පද සමග. උදාහරණ බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. Do you eat chocolate? එතකොට ඒකේ do කියන පදයට පස්සේ eat කියන base form එක ක්‍රියාපදයේ base form එක ඒ ආකාරයෙන් භාවිතා කරලා තියෙනවා. ඊළඟ එක does she sing songs? එතකොට ඒකෙත් එහෙමමයි say does කියන පදයට පස්සේ වෙලා තියෙන ක්‍රියාපදයේ sing කියන එක ඒකේ base form එක නොහොත් බහුවචන ස්වරූපේ ඒ ආකාරයෙන් භාවිතා කරලා තියෙනවා. third example එකත් එහෙමයි did you give the message? ඒ කියන්නේ එතකොට ඒකේ give කියන ක්‍රියාපදයේ මූලික ස්වරූපේ තියෙනවා. ඊට පෙර did කියන පදය යොදාගෙන තියෙනවා. එතකොට මේකත් තවත් එක් භාවිතයක්. අපි දැන් තව ඊළඟ භාවිතය සම්බන්ධයෙන් කතා කරමු. අපි දැන් present plural form වල තවත් භාවිතයක් සම්බන්ධයෙන් කතා කරමු. Present plural form should be used with following helping verbs of active voice sentences. මේ දක්වලා තියෙන helping verbs නැහොත් උපකාරක ක්‍රියාපද සමග භාවිතා කරන්නේ present plural form නැහොත් වර්තමාන කාල බහුවචන ස්වරූපේ පමණයි. shall, will, shouldn't, wouldn't, may, might, must and ought to. ඔයාලා මේ helping verb අහලා ඇති. එතකොට මේ helping verbs සමග අනිවාර්යෙන්ම present plural form එක තමයි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. අපි දැන් තවත් භාවිතයක් සම්බන්ධයෙන් කතා කරමු. Present plural form should be used with can and could. ඒ කියන්නේ can සහ could කියන පද දෙක සමග භාවිතා කළ යුත්තේ present plural form නොහොත් වර්තමාන කාල බහුවචන ස්වරූපයයි. උදාහරණ බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. first example එක you can go out. එතකොට ඒකේ can වලින් පස්සේ go කියන ක්‍රියාපදයේ මුල් ස්වරූපය යොදාගෙන තියෙනවා. ඊළඟ example එක can you tell me more details? එතකොට ඒකෙත් එහෙමයි can එකෙන් පස්සේ භාවිතා වෙලා තියෙන ක්‍රියාපදයේ base form එක තමයි යොදාගෙන තියෙන්නේ. third example එක I never thought I could do it. could වලින් පසු වෙන මේ ක්‍රියාපදය මූලික ස්වරූපයේ ඒ ආකාරයෙන් භාවිතා කරලා තියෙනවා. fourth example එක I could eat something. එතකොට could වලින් පසු වෙන ක්‍රියාපදයේ eat මේක base form එක ඒ ආකාරයෙන්ම භාවිතා කරලා තියෙනවා. fifth example එක he could give her a lift to the station. එතකොට ඒකෙත් ඒ ආකාරයෙන්මයි could වලින් පසු වෙන ක්‍රියාපදයේ base form එක එහෙම නැත්නම් present plural form එක ඒ ආකාරයෙන්ම භාවිතා කරලා තියෙනවා. එතකොට මේවා ඔයාලා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අපි දැන් ක්‍රියාපදවල ඊළඟ ආකාරයේ සම්බන්ධයෙන් කතා කරමු. අපි දැන් ක්‍රියාපදවල ඊළඟ ආකාරයේ සම්බන්ධයෙන් කතා කරමු. present singular form නොහොත් වර්තමාන කාලයේ එකවචන ස්වරූපය. Present singular form of the verb is used with singular subjects of positive sentences in simple present tense. මේ present singular form නොහොත් වර්තමාන කාලයේ එකවචන ස්වරූපය අපි භාවිතා කළ යුත්තේ
වර්තමාන කාලේ යථාර්ථයේ වාක්‍යවල ඒකවචන කර්තෘන් සමග පමණයි. examples බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. first example එක she learns German language. she කියන්නේ singular subject එකක්. එතකොට ඒකේ ක්‍රියාපදේ learn කියන base form එකට s අකුර එකතු වෙලා හැදුන singular form එක මෙතන භාවිතා කරලා තියෙනවා learns විදිහට. ඊළඟ example එකත් එහෙමයි. the teacher teaches to students. එතකොට ඒකත් වර්තමාන කාල වාක්‍යයක් ගුරුවරයා ළමයින්ට උගන්වනවා කියන එක. එතකොට teach කියන base form එකට es add වෙලා ඒ teach වෙලා ඒ ආකාරයට භාවිතා කරලා තියෙනවා. singular form එකේ තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඊළඟ example එක the singer sings very well. singer කියන්නේ singular subject එකක්. sing කියන base form එකට es අකුර add වෙලා present singular form විදියටපත් වෙලා ඒ sings කියන ආකාරය තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට the actress acts nicely. actress කියන්නේ නිලිය හොඳට රඟපානවා කියන අදහස් මම වාක්‍යයේ අර්ථය වෙන්නේ. එතකොට මේකෙත් එහෙමයි actress කියන singular subject එකක් හින්දා acts කියන verb එකේ singular form එක මෙතන භාවිතා කරලා තියෙනවා. අපි දැන් ක්‍රියාපදවල ඊළඟ ආකාරය සම්බන්ධයෙන් කතා කරමු. අපි දැන් ක්‍රියාපදවල third form එක විදිහට කතා කරමු present participle form එක සම්බන්ධයෙන්. present participle form කියලා කියන්නේ වර්තමාන කාල කෘදාන්ත ස්වරූපය. මේ ක්‍රියාපදයට ing එකතු වෙන අවස්ථාව තමයි ප්‍රධාන වශයෙන් මේදී අපි සලකන්නේ. present participle form of the verb is used for continuous tense as well as this can be written as a noun or an adjective. ඒ කියන්නේ මේ present participle form එක අපි භාවිතා කරන්නේ continuous tense වලදී. present continuous, past continuous, future continuous, present perfect continuous, past perfect continuous, ඒ වගේ future perfect continuous. ඒ සෑම අවස්ථාවකදීම අපි ක්‍රියාපදවල ing එකතු වෙන අවස්ථාවවල present participle ආකාරය භාවිතා කළ යුතුයි. examples බලන්න. They are playing netball. She is waiting for him. People were helping to beggars. I was suffering from headache. මේ සෑම උදාහරණයක් ගත්තාම සෑම උදාහරණයක ඒකවචන බහුවචන කර්තෘ ભેදයකින් තොරව ක්‍රියාපදයකට ing එකතු වෙන අවස්ථාව තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේක ඔයාලා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අපි දැන් ක්‍රියාපදවල ඊළඟ ආකාරය කතා කරන්න බලමු. අපි දැන් ක්‍රියාපදවල හතරවන ආකාරයනොත් past form එක සම්බන්ධයෙන් කතා කරමු. This form is used only with simple past tense. Used for positive form of active voice sentences. past form කියලා කියන්නේ අතීත ස්වරූපය. එතකොට මේ ආකාරය අපි භාවිතා කළ යුත්තේ සරල අතීත කාල වාක්‍ය සමග පමණයි. මේක අදාළ වෙන්නේ කර්තෘකාරක වාක්‍යවල යථාර්ථයේ වාක්‍ය සමග පමණයි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මේක ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. examples බලද්දී ඔයාලා තේරුම් ගන්න පුළුවන්. බලන්න examples. They went out for shopping. She sang a song. Woofy at me. Parents punished their son. The president addressed the meeting. එතකොට මේ examples ගත්තාම මේ examples මේවා සරල අතීත කාල වාක්‍ය, සරල අතීත කාල යථාර්ථයේ වාක්‍ය. එතකොට මේවා ක්‍රියාපදවල අර්ථයන් තමයි වෙන් කියන්නේ ගියා කියන එක, සෑන් කියන්නේ ගායනා කළා. එතකොට ඒත් කෑවා, පනිෂ් කියන්නේ දඩුවම් කළා, ඇඩ්‍රස් කියන්නේ අමතුවා. එතකොට මේ අතීත කාල වාක්‍ය ලියද්දී ඔයාලා ක්‍රියාපදවල මේ අතීත කාල ස්වරූපයේ නොහොත් past form එක භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. අපි දැන් කතා කරමු ඊළඟ ආකාරය සම්බන්ධයෙන්. අපි දැන් ක්‍රියාපදවල පස්වන ආකාරය ගැන කතා කරමු. past participle form. ඒ කියන්නේ අතීත කෘදාන්ත ස්වරූපය. අපි බලමු මේකේ භාවිතය සම්බන්ධයෙන්. past participle form is used with active voice sentences of present perfect tense. This form is used for all the sentences in passive voice. එතකොට මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔයාලා. කර්තෘකාරක වාක්‍යවල වර්තමාන කාල පරිපූර්ණ ක්‍රියාව පරිපූර්ණ කාල ඒ කියන්නේ present perfect tense වලදී ඔයාලා මේ past participle form එක භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි passive voice නොහොත් කර්මකාරක සියලුම වාක්‍ය වල භාවිතා කළ යුත්තේ මේ past participle form එක පමණයි. මේකත් ඔයාලා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අපි දැන් මේකේ වැඩිදුර භාවිතය සම්බන්ධයෙන් කතා කරමු. අපි දැන් උදාහරණ ගැන කතා කරමු.
මං කිව්වා present perfect tense වල සියලුම වාක්‍ය සඳහා ක්‍රියාපදවල මේ past participle form එක භාවිතා කරන්න අවශ්‍ය වෙනවා කියලා. ඉතින් examples බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. බලන්න examples. I have played volleyball. They have gone to Canada. She has taken the wrong path. Mother has blamed her daughter. Johnny has run about 3 miles. එතකොට මේ examples ගත්තාම මේ සෑම වාක්‍යයක්ම present perfect tense වාක්‍ය. එතකොට මේ වාක්‍යවල ක්‍රියාපදවල past participle form එක තමයි භාවිතා කරලා තියෙන්නේ. played, gone, taken, blamed, run. මේ ක්‍රියාපදවල past participle form එක. එතකොට අපි දැන් කතා කරමු ඊළඟ උදාහරණ සම්බන්ධයෙන්. මම කිව්වා passive voice සියලුම වාක්‍යවලදී ඔයාලා මේ ක්‍රියාපදවල past participle form නොහොත් අතීත කෘතන් ස්වරූපය භාවිතා කළ යුතුයි කියලා. මේ examples passive voice sentences තමයි තියෙන්නේ. එතකොට මේ සෑම වාක්‍යයකම ක්‍රියාපදවල past participle form නොහොත් මේ අතීත කෘතන් ස්වරූපය තමයි භාවිතා කරලා තියෙන්නේ. The report was submitted by the student. It was broken due to heavy rain. The house will be cleaned by him daily. The patients were treated by the doctors. The meeting was addressed by the chief guest. එතකොට මේ examples ගත්තාම මේ examples වල තියෙන ක්‍රියාපද ගත්තාම මේ ක්‍රියාපදවල past participle form නොහොත් අතීත කෘතන් ස්වරූපය තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේක ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ සියලුම කර්මකාරක වාක්‍යවල ක්‍රියාපද විදියට ක්‍රියාපදයේ past participle form එක තමයි භාවිතා කළ යුතු වන්නේ. අපි දැන් කතා කරමු ඊළඟ භාවිතා සම්බන්ධයෙන්. අපි දැන් past participle form වල තවත් භාවිතයක් සම්බන්ධයෙන් කතා කරමු. This form is used with shall, should, may, might, can, could, will, would and must of passive voice sentences. මම කිව්වා passive voice sentences වලදී අනිවාර්යයෙන්ම ක්‍රියාපදවල past participle form එක භාවිතා කරන්න ඕනේ කියලා. ඒ වගේම මේකත් ඔයාලා මතක තියාගන්න ඕනේ passive voice sentences වල මෙන්න මේ පද වලින් පස්සේ එන ක්‍රියාපදය අනිවාර්යෙන්ම past participle form එකෙන් තමයි තියන්න ඕනේ. ඒව තමයි shall, should, may, might, can, could, will, would and must. එතකොට examples බලද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. First example, the lesson must be taught by the teacher. Next example, the snake might be killed by him. Third example, this clock should be bought by me. The fourth example, the house could be clean. Fifth example, Japanese can be spoken by her. එතකොට මේ වාක්‍ය ගත්තාම must, might, should, could, can කියන පදවලට පස්සේ එදිලා තියෙන ක්‍රියාපදය past participle form එකෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේක ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. අපි දැන් past participle form වල තවත් භාවිතයක් සම්බන්ධයෙන් කතා කරමු. Past participle form of the verb is used with to be of passive voice sentences. ඒ කියන්නේ කර්මකාරක වාක්‍යවල to be සමග අනිවාර්යෙන්ම භාවිතා කළ යුත්තේ මේ past participle form එක. එනොත් ක්‍රියාපදේ අතීත කෘතන් ස්වරූපය. examples බලද්දී තේරුම් ගන්න පුළුවන්. The letters have to be delivered. මෙතන to be වලින් පස්සේ ඉදලා තියෙන ක්‍රියාපදය delivered. ඒ කියන්නේ ඒක past participle form එකෙන් තමයි තියෙන්නේ. ඊළඟ example එක the main hall has to be clean. ඒකට ඒකේ to be වලින් පස්සේ එන ක්‍රියාපදයේ past participle form එක use කරලා තියෙනවා. Third example, the medicine has to be carefully administrated. Administrated කියන ක්‍රියාපදයේ ඉදලා තියෙන to be වලින් පස්සේ එතකොට ඒ ක්‍රියාපදයට past participle form වලත් අතීත කෘතන් ස්වරූපයෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. හොඳයි අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට ක්‍රියාපදවල ආකාර සහ ඒවැ ප්‍රධාන භාවිතයන් සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ මම ක්‍රියාපදවල ඒක වචන සහ බහුව වචන ස්වරූප සම්බන්ධයෙන් ඒ වගේම irregular සහ regular verb සම්බන්ධයෙන් වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙත් හම්බෙනකල් හැමෝටම සුබ දවසක්. bye